නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අපේ ජීවිතේ අපි කොයි කාටත් මුහුණ දීමට සිද්ධ වෙන දෙයක් පින්වතුනි. එකට ඉන්න අයගෙන් වෙන් වෙලා, අපි ආදරය කරන අයගෙන් වෙන් වෙලා, අපි ප්‍රිය කරන අයගෙන් වෙන් වෙලා මේ මනුස්ස ලෝකේ අත්හරින්න වීම. අපිට පේනවා ජීවිතය ගත කරනකොට අපිත් එක්ක එකට ඉන්න ප්‍රිය අයට ඒක වෙනවා. අපි ආදරය කරන, අපි ඇලුම් කරන අයට ඒක වෙන හැටි අපිට පේනවානේ. අපි ඊටාම ආදරයෙන්, සෙනෙහසින්, ප්‍රියව කතා බහේ යෙදෙමින්, සැප දුක දෙක බෙදා ගනිමින්, නොඑක් සාද නොඑක් උත්සවවලදී සතුටින් ඒකරාශී වෙමින්, එකට නටමින්, එකට ගයමින් වාසය කරන අය ඉන්නවනේ. එහෙම ඉන්න අය අපිට ඕන තරම් සිද්ධ වෙලා නැද්ද? මේ අද හොඳට ඉඳලා මෙන්න ඊළඟ දවසේ විපතටපත් වෙලා ඔන්න ආරංචි වෙනවා අසවලා දෙන්න ළඩ වෙලා. අසවලාට ලොකු අමාරුවක්ලු. ආන්න මේ රෝහලේ මේ ප්‍රතිකාර ගන්නවලු මේ වෙද්දි. ඒ ලෙඩේ හරි අමාරු ලෙඩක්ලු කියලා කියන්නේ. දැන් ඔහොම ආරංචි නැද්ද එකපාර ඥාතින්ට? ඥාතින් දුරකථන ඇමතුම් දිදී කතා කර කර කියන්නේද අසවලාට මේ වෙද්දි අමාරුයිනේ. ඊට පස්සේ කට්ටිය ඔක්කොම යව බලන්න යනවා. එයාටම සුවපත් වෙනවා. නමුත් සමහර ලාවට ඒ බලන්න ගියපු කෙනා එහෙම් මෙහෙම් බටග ගහ ඇද ඉඳලා ඇඳේ එහෙම මරණය කරා යනවා. අපි දකින්නේ නැද්ද? පේන තියෙන එක. ඒවා මුකුත් නැතුව අද මේ මොහොතේ මේ හොඳට කතා බහ කරලා ඉන්න කෙනාගේ හෙට මලගමට අපිට යන්න සිද්ධ වෙන්නේ නැද්ද? මම හිතනවා මේ පින්වතුන්ලා හැම දිනෙකටම වගේ ජීවිතේ ඔහොම අත්දැකීමක් ඇති. මේ හොඳට කතා බහ කර කර hina වෙවි ඉඳලා ඊළඟ මොහොතේ තමන්ගේ hina වෙවි හිටපු කෙනාගේ මරණයට යන්න වෙච්ච අවස්ථා පින්වතුන්ලා හැම දිනගේ ජීවිතවල ඇති. එනිසා පින්වතුනි, මේ ජීවිත ස්වභාවය කියන එක අපි නිතර සිහි කර කර අපේ හිතට මේ තදයට දාගත යුතු එකක්. බුදුරජාණන් වහන්සේ නිසා නිතර සිහි කළ යුතු කාරණාවලදී වදාලා ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නිතර නිතර සිහි කර කර වාසය කරන්න ඕන. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භවෝ විනා භවෝති. මා යමකට ප්‍රිය කරනවාද, මං යමකට මනාපද, ඒ හැම දෙයක්ම වෙනස් වී යනවා. ඒ හැම දෙයක්ම විනාශ වී යනවා. මේක නිතර හිතන්න ඕනේ. ප්‍රිය වූ දේවල් එක්ක, මනාප වූ දේවල් එක්ක අපි ජීවිතය ගත කරනකොට අපේ ඇස්පනා පිට
ප්‍රිය දේවල් වෙනස් වෙනවා, විනාශ වෙනවා. ඇතැම් විටක ඒ ප්‍රිය දේවල් එසේම තිබියදී අපේ ජීවිතය විනාශ වෙනවා. අපේ ජීවිතය වෙනස් වෙනවා. මේ දෙකටම අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ගැන නිතර නිතර සිහි කර සිටීම ජීවිතයකට ගොඩාක් ප්‍රයෝජනයි. ඒ ගැන අද ඉගෙන ගන්න ධර්මයෙන් හොඳට තේරුමක් ඇති කරගන්න පුළුවන්. අද අපි ඉගෙන ගන්න ජාතක පුවත පින්වතුනි මත රෝදන ජාතකය. මලවුන් වෙනුවෙන් හඬා වැළපෙන උන්ගේ කතාව. මීට වසර 2කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් එම්.ජී. අනුලාවතී පෙරේරා මෑණියන්ගේ දෙවර්ෂ පූර්ණ පින්කම නිමිති කරගෙන ඒ මෑණියන්ට පරලෝ ජීවිතයේ සැපේ උදෙසා මේ සියලු පින් අනුමෝදන් කරන අදහසිනුයි ඕස්ට්‍රේලියාවේ සිඩ්නී නුවර වෙසෙන පින්වත් සේනානී පෙරේරා මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා ඒකරාශීව අද මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. පින්වතුනි අපගේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෙවන් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වාසය කරද්දී ඒ සෙවන් නුවරම හරිම සහෝදර ප්‍රේමයෙන් යුක්තව හොඳ සහෝදර බැඳීමකින් යුක්තව ජීවිතය ගත කරන සහෝදරයෝ දෙන්නෙක් හිටියා. දැන් ඇතැම් වෙලාවට සහෝදරයෝ සහෝදරයෝ අතර හරියට ගැටෙන්න දකින්න ලැබෙනවනේ. දැන් මේ අය එහෙම නෙමෙයි. මේ අයියා මලෝ දෙන්න බොහොම හොඳ මේ බලවත් සහෝදර ප්‍රේමයකින් දෙන්නාට හිතාම හිතවත්ව දෙන්නාට හිතාම ප්‍රියව මනාපව ජීවිතය ගත කළා. මෙහෙම ගත කරනකොට දවසක් එක සොහොයුරෙක් හදිසියේම අභාව ප්‍රාප්ත වුණා. තමන්ගේ ආදරණීය සහෝදරයාගේ හදිසි අභාවේ අනිත් සහෝදරයාට කොහෙත්ම උහුලා ගන්නට බැරුව ගියා. නොයෙක් විදියට හිත හදාගන්න හිත එකලස් කරගන්න උත්සාහ කරනවා. හරියන්නේම නැහැ. මේක දරා ගන්න බැරුව ගියා. අධික ශෝකයටපත් වෙලා මේ ජීවත් වෙන සහෝදරයා අනේ මගේ ආදරණීය සහෝදරයා මිය ගියා නේද කියලා අර තමන්ගේ කටයුතු ඔක්කොම අඩාල කරගන්න තැනට වැටුණා. දැන් තමන්ගේ ව්‍යාපාර ගැන බලන්නේ, තමන්ගේ පවුල ගැන බලන්නේ, කොටින්ම තමන් කන බොන එකක් ගැන අවධානයක් නැහැ. තමන් පිරිසිදුට ඉන්න එකක් ගැන අවධානයක් නැහැ. සම්පූර්ණයෙන් එදිනදා කටයුතු ඔක්කොම අඩාල වුණා. තමන් නාන්නේ කරන්නේවත් නැතුව හිස පීරන්නේවත් නැතුව උදේ හවහා තමන්ගේ සහෝදරයාගේ අවසන් කටයුතු සිද්ධ වෙච්ච ඒ සොහන් භූමියට ගිහිල්ලා සහෝදරයා සිහි කර කර වැළපෙන්න පටන් ගත්තා. අනේ මගේ සහෝදරයා මට සැපට දුකට හිටපු මම පුංචි කාලේ ඉඳලා මගෙත් එක්ක එකට හිටපු මගේ සහෝදරයා ඇයි අපේ මට කලින් මෙහෙම මේ ලෝකේ දාලා ගියේ කියලා දැන් ඉතින් නොයිකුත් ඇඬීම් වැළපීම් මෙතන. දවසක් මහා කරුණික බුදුරජාණන් වහන්සේ සෙවන් නුවර දෙව්රම් වෙහෙරේ සුගන්ධ කුටියේදී මහා කරුණා සමවතට සමවැදී ලෝකයේ දෙස බලනවා. පින්වතුන්ලා දන්නවා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලොව බලනා කල්හි ඒ සම්බුදු නේත්‍රයට පින් තියන අයව පේනවා. ධර්මාවබෝධයට පින තියෙන ධර්මාවබෝධයට වාසනා මහිමේ තියෙන අයවයි සම්බුදු නෙතට පේන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ හඬමින් වැළපෙමින් නාන්නේ කරන්නේවත් නැතුව ඉන්න සහෝදරයාව බුදු නෙතින් දුටු අනේ. ඒ කියන්නේ මේ සහෝදරයාට ධර්මාවබෝධයේ උදෙසා පිනක් වාසනාවක් තියෙනවා. ධර්මාවබෝධයට තියෙන පින වාසනාව කියන එක පින්වතුනේ තමාටවත් දැක ගන්න බැරි ගන්නේ. තමන් ධර්මාවබෝධයට පින් තියෙන වාසනාවන්ත කෙනෙක්ද කියලා තමුන්ටවත් දැක ගන්න බෑ. හැබැයි ලෝකයට පහළ වෙන ආශ්චර්යවත් මනුස්ස රත්නය වන ඒ බුදුරජාණන් වහන්සේට අනිත් අයගේ පුණ්‍ය වාසනාව අනිත් අයගේ ධර්ම අවබෝධයට තියෙන බාධාව ඔක්කොම දකින්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ තුල උපදවාගත් විස්මය ජනක
අසාධාරණ ඥාන වලින් මේ සත්‍යාව දකිනවා. ඉන්ද්‍රිය පරව පරියත් ඥානයෙන් බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය දිහා බලනකොට භාග්‍යතුන් වහන්සේ දකිනවා කියනවා. එක එක්කෙනාගේ අභ්‍යන්තරේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය පිහිටලා තියෙන හැටි. ඒකේ ප්‍රමාණය. එක එක්කෙනාගේ අභ්‍යන්තරේ වීරිය ඉන්ද්‍රිය පිහිටලා තියෙන හැටි ඒකේ ප්‍රමාණය බුදුරජාණන් වහන්සේට පේනවා. අභ්‍යන්තරේ සති ඉන්ද්‍රිය සිහිය පිහිටලා තියෙන හැටි බුදුරජාණන් වහන්සේට පේනවා. අභ්‍යන්තරය තුල සමාධි ඉන්ද්‍රිය සිතේ එකඟ භාවය කියන එක පිහිටලා තියෙන්නේ කොයි මට්ටමකටද කියලා බුදුරජාණන් වහන්සේට පේනවා. අභ්‍යන්තරේ ප්‍රඥා ඉන්ද්‍රිය නුවණ කියන එක කොයි මට්ටමින් පිහිටලා තියෙනවද කියන එක බුදුරජාණන් වහන්සේට පේනවා. බුදුරජාණන් වහන්සේ ඒක දැක්කහම ඊට අනුරූප ආකාරයකින් භාග්‍යතුන් වහන්සේ දහම් දෙසනවා. ඒ කෙනාගේ මතුවෙලා එන්න ඕන ඉස්මතු වෙලා එන්න ඕන දේ ඉස්මතු කරගන්නට බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දකිනවා කියනවා ආසයා නුසය ඥාණයෙන් සත්‍යයේ දුර්වලතා සංසාර ගමනේ කරගත්ත වැරදි සංසාර ගමනේ පටලැවිච්ච තැන් ඒවා නිසා අහුවෙලා හිර වෙලා ඉන්න හැටි ඒ උදෙසා මෙයාට කතා කරන්න ඕනේ කොතෙන්ද කියන එක බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේ අඟුලිමාල කරා ගියේ. අඟුලිමාලට කී දෙනෙක් කියන්නේ නැද්ද? කී දෙනෙක් කියන්නේ නැද්ද? අනේ එහෙම කරන්න එපා. අපි ජීවත් වෙන්න කැමතියි. නැයි අපිව මරන්නේ නොයෙක් කතා කියන්නේ නැති. පණ ඉල්ල අඟුලිමාල ඉස්සරහා යදින්නේ නැති. අඟුලිමාලට අවශ්‍ය දේ ඒ කාටවත් කතා කරන්න බැරුව ගියා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කොට භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් බුද්ධානුභාවය පෙන්වන විදිහට එරදියක් කළා. අඟුලිමාල බුදුරජාණන් වහන්සේගේ පස්සේ පන්නනවා. සෑහෙන දුරක් පැන්නුවා. අඟුලිමාල ඇතෙකුගේ වේගය පරදවන්න තරම් වේගවත් කෙනෙක්. අශ්වයෙකුගේ වේගය පරදවන්න තරම් වේගවත් කෙනෙක්. ඔහු ඒ වේගින් පන්නනවා බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ. ඔහුට පේනවා භාග්‍යතුන් වහන්සේ හිමීට වැඩම කරන්නේ. භාග්‍යතුන් වහන්සේ කිසිම කලබලයක් නැහැ. හැබැයි තමන් මේ සෑහෙන වේගින් දුවලවත් ඒ බුදුරජාණන් වහන්සේ ළඟට කිට්ටු වෙන්න බෑ. ඔහුට තේරුණා මෙතන මොකක් හෝ විශේෂ ආනුභාව සම්පන්න දෙයක් වෙනවා. මේ ශ්‍රමණයන් වහන්සේගේ එරදිමත් භාවයක් මෙතන සිද්ධ වෙනවා. නැත්තම් මේක කොහොම වෙන්නද? නමුත් අඟුලිමාල අතෑරියේ නෑ පැන්නුවා. පන්නලා අඟුලිමාලට හැති වැටුණාට පස්සේ අඟුලිමාල නැවතුණා. බුදුරජාණන් වහන්සේ හිමීට වැඩම කරනවා. අඟුලිමාල නැවතිලා භාග්‍යතුන් වහන්සේට කිව්වා. ඒ ශ්‍රමණේ නැවතියන් කිව්වා. බුදුරජාණන් වහන්සේ එතකොට වඩින ගමම්ම පියවර තබා වඩින ගමම්ම වදාලා අඟුලිමාල මා නැවති සිටිමි. නුඹ නවතින්ට. ඒ තමයි අවශ්‍ය කරපු වචනේ. අඟුලිමාල මා නැවති සිටිමි නුඹ නවතින්ට. එතන අඟුලිමාලට මේක සෑහෙන ප්‍රශ්නයක්. මේ ශ්‍රමණයා ආනුභාව සම්පන්නයි. මේ ශ්‍රමණයාගේ අද්භූත වූ හැකියාවක් තියෙනවා. නැත්තම් මේ විදිහට කවදාවත් මට සිද්ධ වෙලා නැහැ. හැබැයි බඳු ආනුභාව සම්පන්න අද්භූත හැකියාවක් තියෙන ශ්‍රමණෙක් දැන් මේ කියන කතාව හරිය පැහැදිලිනේ. ශ්‍රමණය ඔබ කියන එකේ අර්ථය මට තේරෙන්නේ නැහැ. මොකද්ද නුඹ ඔය කියන්නේ? නුඹ ඇවිදින ගමන් නැවතුණා කියනවා. මේ නැවතිලා ඉන්න මට ඔබ තවත් නවතින්න කියනවා. මොකද්ද මේකේ අර්ථය? බුදුරජාණන් වහන්සේ වදාලා අඟුලිමාල මම ප්‍රාණ වධය නැවැත්තුවා. සතුන්ට හිංසා කිරීම මම නැවැත්තුවා. ප්‍රාණ ඝාතය නැවැත්තුවා. මම නැවතී සිටිමි. අඟුලිමාල ඔබ තාම නැවතිලා නැහැ. ඔබ තාම ප්‍රාණ වධය කරනවා. ඔබ තාම ප්‍රාණ ඝාතයේ යෙදෙනවා. ඔබ තාම ප්‍රාණීන්ට හිංසා කරනවා. නවතින්න අඟුලිමාල කිව්වා.
එසැනින් දමනය වුණානේ. එතකොට මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ ආශ්චර්යමත් වූ හැකියාව. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ සහෝදරයාවත් දකිනවා. අඬමින් වැළපෙමින් තමන්ගේ ශරීරය පිළිවෙලකට තියාගන්න ඕනවත් කියලා හිතන්නේ නැතුව කෑමක් බීමක් ගැනවත් අවධානයක් නැතුව අඬන කෙනාව බුදු ඇසට පේනවා. බුදුරජාණන් වහන්සේ තවත් භික්ෂුවක් එක්ක මේ තැනැත්තාගේ නිවසට වැඩම කළා. එයා තෙරුවන් සරණ ගියපු ගිහින් හිටපු අය බුදුරජාණන් වහන්සේ වැඩම කළා කියලා ආරංචි ආපු ගමන් ඉක්මනින් ආසන පැනෙව්වා. ආසන පනවලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා මේ අඬන සහෝදරයා දැන් කිසි පිළිවෙලක් නැහැ. ඉතින් කොණ්ඩෙත් ඇවිස්සලා අර අඬලා වේලිලා ගිහිල්ලා ওই පුංචි පුටුවක් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟ එයත් වාඩි වුණා. වාඩි වුණාට භාග්‍යතුන් වහන්සේ කියන අවධානයක් නැහැ. ඔහේ බලාගත්ත අත බලාගෙන පින්වතුන්ලා දැක ඇති ශෝක බරිත වුණාම මිනිස්සු එහෙම ඉන්නවා. ඔහේ බලාගත්ත අත බලාගෙන මොනවා වුණත් කමක් නැහැ වගේ. අන්න එහෙම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළා. පින්වත මොකද ඔබ බොහෝ සිතුවිලි බරව ওই විදිහට ඉන්නේ? අනේ ස්වාමීනි මගේ ආදර සහෝදරයා මිය පරලෝ ගියානේ. සහෝදරයා මැරුණ දවසේ පටන් ස්වාමීනි මට කිසි දෙයක් කර කියා ගන්න බෑ. මට හිත දෙන්නේ මොකුක් කරන්නට. එයා ගැනමයි මට මතක් වෙන්නේ. අනේ ස්වාමීනි ඇයි අපටම මෙහෙම වුනේ? ඇයි මේ මටම මේක වුනේ? මම මෙච්චර ආදරෙන් සහෝදරයත් එක්ක ජීවිතය ගත කරනකොට මම මෙච්චර ප්‍රියව ඉන්නකොට ස්වාමීනි ඔය අනිත් සහෝදරයෝ වගේ ස්වාමීනි අපි කවදාවත් සම්ඩු සරුවල් කරගෙන නැහැ. පුංචි සංදියේ ඉඳලා යම් සහෝදර ප්‍රේමයක් තිබුණාද මේ විවාහ ජීවිතවලට ආදීපත් වුණාටවත් අපේ ඒ සහෝදර ප්‍රේමයේ වෙනසක් වුණේ. අනේ ස්වාමීනි ඒත් ඇයි මගේ සහෝදරයාම මේ විදිහට අකාලේ මාව දාලා ගියේ කියලා දැන් ඉතින් භාග්‍යතුන් වහන්සේ තමන්ගේ දුක කියන්න පටන් ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නෑ පින්වත. මේ ඔබට පමණක් වූ දෙයක් කියලා හිතන්න හොඳ නෑ. මේක ඔබට විතරක් වෙච්ච එක නෙවෙයි. බලන්න පින්වතුනි ඒ දැක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ සත්‍ය බලන්න. මේ ජීවිතවල ප්‍රශ්න ආවම අපටත් හිතෙන්නේ නැද්ද ඇයි අපිටම මේවා වෙන්නේ කියලා? එහෙම නැත්නම් ඇයි මේවා මටම වෙන්නේ? ඇත්තේ මේ කල්පනාවට ආපු ගමන් අර ප්‍රශ්නේ සම්බන්ධයෙන් මහා වෙහෙසක් අපට හටගන්නේ නැද්ද? ඇයි මටම මේවා වෙන්නේ? ඇයි මම මෙහෙම කාලකන්ණි වෙන්නේ? එහෙම හිතුව ගමන් අර ප්‍රශ්නේ කියන එක අපිට මහා මෙරක් වගේ හරි බර එකක් වෙනවා. හැබැයි බලන්න භාග්‍යතුන් වහන්සේ වදාළනදී නෑ පින්වත මේක ඔබට විතරක් වෙන එක නෙවෙයි. මේ ලෝකේ යන්තාක් සකස් වෙච්ච දේවල් ඇද්ද? ඒ සියල්ලම නැසී වෙනසී යනවා කියන එක පොදු දෙයක්. මේ ලෝකේ හටගත්තා වූ සියල්ල නැසෙනවා වෙනසෙනවා ඒක පොදු ධර්මයක්. ඇස කියලා කියන්නේ හටගත්ත දෙයක් නැසෙනවමයි. කන හටගත්ත දෙයක් නැසෙනවා වෙනසෙනවමයි. නාසය හටගත්ත දෙයක් නැසෙනවා වෙනසෙනවමයි. දිව හටගත්ත දෙයක් නැසෙනවා වෙනසෙනවමයි. කය හටගත්ත දෙයක් නැසෙනවා වෙනසෙනවමයි. මේ හටගත්ත දේවල් නැසී වෙනසී විනාශ වෙලා යනවා. අපිට මේ පේන්න තියෙන ඔක්කොම වෙනසිලා යනවා. අපි මේ ඇස්මානීය දකින්න දේවල් තියෙනවනේ පින්වතුනි. මේවා සැනෙකින් විනාශ වෙලා යනවා. සමහරවල් ලොකුවට බිල්ඩින් එහෙම හදලා තියෙනකොට අපිට ඒ බිල්ඩින් දිහා දැන් බිල්ඩින් ලස්සනට හදලා ලොකුවට නගර නිර්මාණය වුණාට පස්සේ නිකන් මිනිස්සු කතාත් වෙනවනේ. අපි පුදුම ප්‍රබෝධයක් හටගත්තේ මේ නගරේ. ආයෙන ඉතින් සෑහෙන කාලයකට මේක හොඳ මට්ටමක පවතී කියලා. සමහරවිට පින්වතුනි එහෙම මහා විශාලයට ලොකුවට ඉදිවිච්ච නගර සම්පූර්ණයෙන් විනාශ වෙලා යන්නේ එක රැයකින්. එක රැය වෙනසෙනවනේ.
බලන්න ওই මහා යුද්ධ හට ගන්නකොට ඒ යුද්ධ ප්‍රහාරවල අර ලස්සනට තිබුණු අපි හැඩ බල බලා හිටපු බිල්ඩින් එකපාර විනාශ වෙලා යනවා. ඊළඟට බලන්න ගෙවල් ගිනි තියනවා පේනවා. මිනිස්සු ලස්සනට හදාගත්ත ගෙවල්. ඒ ගෙවල් වල ජීවත් වෙන මිනිස්සු හරියට තමන් හදාගත්ත ගේ ගැන බල බලා සතුට වෙනවනේ. සමහරවිට වයසක අම්මලා වයසක තාත්තලා කියනවා අනේ අපේ පුතා තමයි අපේ පරම්පරාවේ තිබ්බේ නැති තරම් ලස්සන ගෙයක් හදවුවේ. එහෙම කතා වෙනවා. කතා වෙලා අරව සම්බන්ධයෙන් හිතාගෙන ඉන්නවා මේවට මුකුත් වෙන්නේ නැහැ කියලා. නමුත් ඉබඳු ගයක් ගිනි ගත්තා කියලා හිතන්න. එක්ක සතුරු පාර්ශවයක් ගිනි තිබ්බා කියලා හිතන්න. එක මොහොතකින් පින්වතුනි හෝරා කීපයක් ගත වෙනකොට අර ඔක්කොම වෙනස් වෙලා යනවානේ. ඔක්කොම වෙනසී යනවානේ. මේක ප්‍රකට නැද්ද? කොච්චර බලන්න ලැබෙන දෙයක්ද? ලෝකේ හැමදේම නැසී වෙනසී යාම. මේ ලෝකේ බිඳී යන සුළු සියලු දේ බිඳී යනෝමයි. ඒක වළක්වා ගන්න කාටවම පුළුවන් කමක් නැහැ. උපාසක මේ සිරුර කියලා කියන්නේ බිඳී යන ස්වභාවයට අයිති දෙයක්. බිඳිලා යන නැසී යන ස්වභාවයට අයිති මේ ශරීරේ එසේ නැසී නොයාවා කියලා එහෙම කොහොම ලබන්නද? ඒ නිසා මේ තමන්ගේ සහෝදරයා මිය පරලොව ගියා කියන එක ගැන සිත සිතා සිතුවිලි බරව ශෝකයෙන් හිටියට පළක් වෙන්නේ නැහැ. ওই ලෝක ධර්මයේ හොඳට තේරුම් ගන්න ඕන. ලෝක ධර්මයේ හොඳට තේරුම් අරගෙන ඔබ වාසය කළොතින් උපාසක ඔබට පුළුවන් ශෝකයක් නැතුව ඉන්න. ඉස්සර හිටපු නුවණැත්තු බිඳී යන සුළු දේවල් ගැන අවබෝධයකින් හිටියා. තමන්ගේ සහෝදරයා මැරුණ දවසේ ඒ ගැන සිත සිතා සිතුවිලි බර වෙන්නේ නැතුව ඒ නුවණැත්තු දෑහැට කඳුලක්වත් ගන්නේ නැතුව හිටියා. ඔහොම කියලා බුදුරජාණන් වහන්සේ ඒ අවවාදය අවසන් කළා. එතකොට අර තමන්ගේ සහෝදරයාගේ වියෝවෙන් අඬ අඬ හිටපු කෙනා බුදුරජාණන් වහන්සේගේ වචනයට හොඳට සාවධානව ඇහුම්කන් දීගෙන ඉඳලා භාග්‍යතුන් වහන්සේට කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මමත් කැමති නෑ ස්වාමීනි මේ මගේ සහෝදරයාගේ වියෝව නිසා හදවත පිච්චි පිච්චි තියෙනවට. ස්වාමීනි මං අහන්න ආසයි ඒ අතීත නුවණැත්තෝ තමන්ගේ හිත එකලස් කරගත් ආකාරය. ස්වාමීනි ඒක මටත් උපකාර වේවි මගේ හිත හදාගන්න. භාග්‍යතුන් වහන්සේ මා ගැන අනුකම්පාවෙන් ඒ අතීත පුවත දේශනා කරන සේක්වා කියලා ඉල්ලුවා. ආන්නේ ආරාධනාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ මතරෝදන ජාතකය වදාළේ. ගොඩාක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියලා මහා රජ කෙනෙක් රාජ්‍ය විචාරමින් වාසය කළා. ওই කාලේ පින්වතුනි අපේ මහා බෝධිසත්වයන් වහන්සේ 80 කෝටියක තරම් මහා ධනස්කන්ධයක් ඇති සිටි පවුලක උපදී සිටියා. ඔහු වයසින් වැඩෙනකොට දෙමාපියන් කාලක්‍රියා කළා. මව්පියන්ගේ අභාවයෙන් පස්සේ පවුලේ සියලුම වැඩ මේ වගකීම් වැටුනේ. සියලුම පවුල් බර වැටුනේ බෝධිසත්වයන් වහන්සේගේ වැඩිමහල් සහෝදරයාගේ පිටට. බෝධිසත්වයන් වහන්සේ බාල සහෝදරයෙක් බෝධිසත්වයන්ට වඩා වැඩිමහල් සහෝදරයෙක් හිටියා. ඒ සහෝදරයා තමයි අර මහා ධනවත් සිටු පවුලේ සියලු කටයුතු බලාගන්න තාත්තා වගේම වුණා. බෝධිසත්වයෝ ඇති දැඩි කලේ ශිල්ප ශාස්ත්‍ර ආදී උගන්වද්දී ඒවාට වමනා කරන සියලු දේවල් සම්පාදනය කරලා දුන්නේ මේ ඔක්කොම අර වැඩිමහල් සහෝදරයා විසින්. ඉතින් වැඩිමහල් සහෝදරයාට තාත්තට වගේ ගෞරව කරමින් මහා සහෝදර ප්‍රේමයකින් බෝධිසත්වයන් වහන්සේ ජීවිතය ගත කරනකොට අනේක පාර හදිසි ගිලන් භාවයක් ආවා. වැඩිමහල් සහෝදරයාත් බලාපොරොත්තු නැති වෙලාවක අභාව ප්‍රාප්ත වුණා. එතකොට ඉතින් පවුලේ සියලුම ඥාති සමූහයා ඒකරාශී වෙලා මේ සහෝදරයාගේ අවසන් කටයුතු සිදු කිරීම ගැන ඒ උදෙසා කටයුතු සංවිධානය කළා. අවමංගල්‍ය උත්සවය අරගත්තා. මේ අවමංගල්‍ය උත්සවයට එන කෙනා අර ඥාති සමූහයා මෘත ශරීරයේ ඉස්සරහා අඬන වැළපෙන හැටි දකින්නවා. කෑ ගග අඬනවා. ඔළුවේ අත් බැඳගෙන අඬනවා. අයියෝ මේ පවුලේම වගකීම දරාගෙන හිටපු
මේ පවුලේ හැම කටයුත්තකම බර දරපු කෙනාට හදිසියෙම ඇයි මෙහෙම උනේ කියලා දැන් මේ මිනිස්සු අඬනවා. ඔවුන් කාටවත් සිහියක් පතක් නැහැ. අඬනවා. එහෙ මෙහෙ හැපි හැපි අඬනවා. තමන් ඇඳගෙන ඉන්න ඇඳුමක් පැළඳුමක් ගැනවත් හරියට අදහසක් නැහැ. ඒවත් මේ අත ගිහිල්ලා ඔහේ පෙරලි පෙරලි අඬනවා. බෝධිසත්වයෝ විතරක් මේ අතරේ පේනවා. කිසි හැඬීමක් නැහැ, කිසි වැළපීමක් නැහැ, කිසි කලබලයක් නැහැ, කිසි කෑ ගැසීමක් නැහැ. බෝධිසත්වයෝ නිශ්ශබ්දව මේ අවමංගල්‍ය උත්සවයේ ඉන්නවා. කිසි කලබලයක් නැතුව සාමාන්‍ය විදිහට ප්‍රකෘති ස්වභාවයෙන්ම අර එන මිනිසුන්වත් පිළි අරගෙන මිනිසුන්ට වාඩි වෙන්න කියලා ඒ කතාත් කරගෙන බෝධිසත්වයෝ සාමාන්‍ය විදිහට ඉන්නවා. එතකොට මලගෙදරට එන මිනිස්සුන්ට මේක මහා පුදුම එකක් වුණා. ඇතැම් මිනිස්සු මෙතන එක එක කතන්දර හදන්න පටන් අරගෙන තියෙනවා. මිනිස්සු කතා වුණා මේ වගේ. ආම් බලාපන්. අර ඉන්නේ ඔය මැරිච්ච කෙනාගේ එකම සහෝදරයා. ඔය මැරුණු වැඩිමහල් සහෝදරයා කියලා කියන්නේ මෙයයිගේ අම්මා තාත්තා ආදී කොට හැමදේම කටයුතු හොයා බලලා කරපු කෙනා. මොහුට මවුනේත් ඔය මැරිච්ච කෙනා. මොහුට පියා වුනේත් ඔය මැරිච්ච කෙනා. ඔහුගේ වැඩිමහල් සහෝදරයා. ඒ වුණාට බලාපන් කිසි වගක් නැතුව මේ මලගෙදර ඉන්න හැටි ඇස්වල කඳුලක් නැහැ. මූණේ වෙහෙසක් නැහැ. අනිවාර්යයෙන්ම හිතේ ඇති අදහසක් ඔය සහෝදරයා මැරිච්ච එක හොඳයි. දැන් මැරුණාට පස්සේ එයාගේ දැනස්කන්ධය ඔක්කොම මටනේ කියලා. අනේ මෙහෙමත් කල්පනා කරන සහෝදරයෝ ඉන්නවනේ. එක බඩ වෙලා කඩාගෙන ඇවිල්ලා මෙහෙම හිතනවා කියලා දැන් මිනිස්සු මේකට සෑහෙන හෙලා දැකලා කතා කරන්න පටන් ගත්තා. මලගෙදර අඬන්නේ නැත්තේ ඇයි? අද වුණත් ඉතින් පින්වතුනි එහෙම තමයි. මලගෙදරක සමීපතම ඥාතියෙක් මිය පරලෝ ගිහිල්ලා අඬන්නේ නැතුව හිටියෝතින් ඒක අනිත් මනුස්සයට සෑහෙන ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? සමහරට බිරිඳක් ස්වාමි පුරුෂයෙක් මේ පරලෝ ගිහිල්ලා ඕන තමන්ගේ බිරිඳ මැරිලා ස්වාමි පුරුෂයා අඬන්නේ නැතුව හිටියොත්. තමන්ගේ ස්වාමි පුරුෂයා මැරිලා බිරිඳ අඬන්නේ නැතුව හිටියොත් එහෙම මේ පොලිසියනුත් ඇවිල්ලා කට උතර ආදියත් ගන්න බැරි නේ මරණය සම්බන්ධයෙන්. මේ මරණයට සැකයි තමුන්ට කිසි ශෝකයක් නෑ. තමුන් කොහොමද තමන්ගේ ස්වාමි පුරුෂයා මැරුණාට පස්සේ අඬන්නේ නැතුව ඉන්නේ? තමුන් කොහොමද තමන්ගේ බිරිඳ මැරුණාට පස්සේ අඬන්නේ නැතුව ඉන්නේ කියලා? එහෙම වෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඇඬීම කියන එක අනිවාර්යෙන් තිබිය යුතු එකක්ම වෙලා. අතීතෙත් එහෙම තමයි. ඉතින් මිනිස්සු දැන් මේක ගැන සෑහෙන්න මෙහෙම කතා වෙනවා. මේ කතා වෙන කතා බහ අර අඬ ඉන්න ඥාතියින්ටත් ඇහුණා. ඥාතියෝ ඒක ඇහිලා අපි බෝධිසත්වයන්ට උස්සඬින්ම බයින්ඩ පටන්ගෙන තියෙනවා. තමුට කිසි හිතක් පපුවක් නෑ. තමුන් මොකක් හරි කුමන්ත්‍රණයක් කරලා අපේ අයියන්ඩි මරාගත්තත් දන්නෙත් නෑ. තමුන් මේ දේපලට තියෙන ආසාව නිසා නේද මෙහිම අයියාව මැරුවේ. දැන් මේ වගේ පසුබිමක් මෙතන හැදෙන්න පටන් ගත්තා. එතකොට බෝධිසත්වයෝ ඒ සියලු දෙනාව ආමන්ත්‍රණය කළා. බෝධිසත්වයන් වහන්සේ කියනවා ඔහෙලට මේ ලෝක ධර්මයේ කියනක නොතේරුණාට මට කරන්න දෙයක් නැහැ. මේ ලෝක ස්වභාවය කියන එක ඔහෙලට තේරුම් ගන්න බැරි වුණා කියලා ඒකට මට කරන්න දෙයක් නැහැ. ඔහෙලා හිතාන ඉන්නේ මේ මගේ සහෝදරයා විතරක්ම ලෝකෙ මැරෙන කෙනෙක් කියලාද? මගේ සහෝදරයා විතරද මැරෙන්නේ? දැන් ඔහෙලා කවුරුත් මැරිලා යන්නේ නැද්ද? ඔහෙලා හැමෝම ස්ථීර සදාකාලික කට්ටියද මේකේ ඉන්නේ? මගේ සහෝදරයා විතරක් නෙමෙයි. මාත් මැරෙනවා. ඔහෙලත් මැරෙනවා. ඒ නිසා මේක කාටවත් වළක්වන්න බැරි එකයි. අපි කවුරුත් මේ ලෝකේ ජීවත් වෙන්නේ හැමදාටම මේකේ පළපදියම් වෙලා ඉන්නේ නෙමෙයි. අපි කවුරුත් මේ ලෝකෙ මැරිලා යන අය මැරිලා යනකොට අපි කවුරුත් අනිත් අයව සතුටු කරලා මැරිලා යන්නේ. අපි හැමෝම මැරිලා යන්නේ යම් දවසක අනිත් අයගේ හිතට වේදනා ඇති කරලා අනිත් අය අකමැත්තෙන්ම තමයි. ඒක මේ අපේ සහෝදරයාට විතරක් වෙච්ච එක නෙවෙයි. මේ ලෝක ධර්මයේ මේ ලෝක ස්වභාවය
ඇයි ඔහෙලාට තේරුම් ගන්න බැරි? ඇයි මේක තේරුම් අරගෙන බොරුවට අඬන්නේ නැතුව මේ ලෝක ධර්මයේ සිහි කර කර වාසය කරන්න ඔහෙලාට බැරි මොකෝ? මේ සෑම දෙයක්ම නැසී යන අනිත්‍ය දේවල් බව හොඳට තේරුම් අරගෙන සංසුන්ව ඉන්න ඕන. මේ ලෝකේ අනිත්‍ය ධර්මයට මුහුණ දෙනවා කියන එක අපි මේ පවුලට විතරක් අයිති එකක් නෙමෙයි. ඒක මේ බරණැස් ජනපදයට විතරක් අයිති එකක් නෙමෙයි. ඒක මේ දඹදිව ඉන්න මිනිස්සුන්ට විතරක් අයිති එකක් නෙමෙයි. ඒක මේ ලෝකේ හැම දිනාට පොදු දෙයක්. හැම දිවනා ජීවිතයකට ගත කරනකොට මේ ජීවිත කතාව ඇතුලේ ප්‍රිය වූ අයකින් වෙන් වෙනවා කියන එකට මුහුණ දෙනවා. ප්‍රිය වූ අය ප්‍රිය වූ දේවල් අත්හැර යනවා කියන එකට හැම කෙනෙක්ම මුහුණ දෙනවා. ඒ නිසා ඔහෙලා ඔය කාරණාව නොතේරුම් අරගෙන මේ විදිහට පෙරලි පෙරලි ඇඬූ පළියට මං වගේ නුවණ තියෙන කෙනෙකුත් පෙරලි පෙරලි අඬන්න ඕන කියලාද හිතන්නේ? ඔහෙලා හැම දෙනා ඇඬුවා කියලා. ඔහෙලා කරන මෝඩ ක්‍රියාව මටත් ඒ විදිහට කරන්න බෑ කිව්වා. එහෙම කිව් ගමන් අර සියලු දෙනාගේ කටවල් ටික පියවුණා. නිශ්ශබ්ද වෙලා බිරාන්ත වෙලා ඇස් ලොකු කරගෙන බෝධිසත්වයෝ දිහා බලාන හිටියා. අපේ මේ කිව්වේ පුදුම කතාවක් නේ කියලා. එතකොට බෝධිසත්වයෝ මෙන්න මේ ගාථා කියලා තියෙනවා. මැරෙන අයම මැරුණු අයට නේද හඬන්නේ? තමන් මැරෙන බව දැනගෙන ඇයි නොහඬන්නේ? සිරුර තියෙන සියල්ලන්ට මේ දේ වෙන්නේ කෙමෙන් කෙමෙන් මේ ලොව අත්හැරලා යන්නේ. සිරුරක් තියෙන හැම දෙනාට උරුම දෙයක් කෙමෙන් කෙමෙන් මේ සිරුරත් එක්ක තියෙන ගනුදෙනුව මේ ලෝකය මේ ජීවිතය අත්හැරලා දාලා යන්න වෙන එක. අපි සිරුරක් උරුම කරගෙන ඉන්නවා. මේ උරුම කරගත්ත සිරුර පෝෂණය කර කර ඉන්නවා. මේක හැඩ කර කර ඉන්නවා. මේකට නොයෙක් බෙහෙත් කර කර ඉන්නවා. නොයෙක් එන්නත් කරන වලින් සුවපත් කර කර ඉන්නවා. ඇතමෙකුට තමන්ගේ රූපේ ලැබිච්ච හැටි ගැන කිසිම සතුටක් නැහැ. එයා සෑහෙන උත්සාහ කරනවා වෙන වෙන තමන්ගේ සල්ලි වියදම් කරලා වෙන වෙන ඔය ප්ලාස්ටික් සැත්කම් ආදී කර කර තමන්ගේ රූපේ සම්පූර්ණ වෙනස් කරගන්න උත්සාහවත් වෙනවා. මේ විදිහට සිරුරට එක එක ඒවා කර කර ඉන්නවා. සිරුරට නේක දේ කර කර ඉඳලා ඒ අය මේ සිරුර අත්හැර යනවද නැද්ද? යනවාමයි. ජීවිතේ ප්‍රශ්න අරුබුද කංකටොළු හට ගන්නකොට අපි මේ සිරුර රැක ගන්න උත්සාහ කරනවා. සෑහෙන්න මහන්සිලා රකින්නවා. ඒ තැන්වලට අරන් ගිහලා මේ සිරුර හංගනවා. සිරුරට යොදාගත යුතු ආරක්ෂා අපි සංවිධානය කරගන්නවා. අපි කාලයක් මුඛාවරණ හොඳට පැළඳවගෙන නිතර අත්පිරිසිදු කර කර අපේ සිරුර රැක්කේ නැද්ද? මේ සිරුර රකින්නවා. මෙසේ රැකගෙන ඉන්න සිරුර පිංගුතුනි යම් මේ දවසක අපි අත්හැර යනවද නැද්ද? අත්හැර යනවා. මේ සිරුර කියන එක අපිට හැමදාම අපි ළඟ තියාගන්න බෑ. ඒ නිසා මලගෙදරක ගිහිල්ලා අඬන්න කලින් මේක හිතන්න ඕන. මැරෙන අයම මැරුණු අයට නේද හඬන්නේ? මේ මැරුණු කෙනෙක් දිහා බලාගෙන කෑග ගහ හඬන්නේ කවුද? මැරෙන කෙනෙක්. Taman නොමැරි සදාකාලිකව ඉන්න කෙනෙක් නෙමෙයි මේ අඬන්නේ. ඇත්තට මෙයා අඬන්න වටිනවා කියනවා. Taman මැරෙන බව දැනගෙන ඇයි නොහඬන්නේ? මම මැරෙනවා කියලා දැනගෙන තමයි හරිනම් අඬන්න වටින්නේ. සිරුර තියෙන හැම දිනාට මේ දේ වෙනවා. කෙමෙන් කෙමෙන් මේ ශරීරේ අත්හැරලා දාලා අපි යන්ට යනවා. දෙවිවරු හා මිනිස්සු හැම සිව්පාවෝ කුරුල්ලෝද සර්පයෝද ලොව සිටිනා සියල්ලෝද ඇති නැති හැම දෙනා ලොවේ. ඒ කාටත් තමන්ගේම සිරුරු වලට අධිපති බව පවත්වන්නට නොහැක්කෝය. ජීවත් වෙන්නට තව තව ආසා තියෙද්දී හැමෝම දිවි අත්හැර යන්නෝ. මේ ලෝකේ දෙවිවරු මේ ලෝකේ ජීවිතේ ගත කරන මිනිස්සු ඔය පේන්න ඉන්න සත්තු මේ කවුරුත්
තමන්ගේ සිරුරට අධිපතිකමක් කියන්න තියෙනවා නම් හොඳයි කියලා ආසයි. සල්ලි තියෙන මිනිස්සු, සල්ලි නැති මිනිස්සු, උගත්කම් තියෙන මිනිස්සු, උගත්කම් නැති මිනිස්සු, ප්‍රසිද්ධිය තියෙන මිනිස්සු, ප්‍රසිද්ධිය නැති මිනිස්සු, පිළිගැනීම් තියෙන මිනිස්සු, පිළිගැනීම් නැති මිනිස්සු, බලය තියෙන මිනිස්සු, බලය නැති මිනිස්සු, මේ විදිහට ඇති නැති හැම දෙනාට කොච්චර තමන් කැමති වුණත් තමන්ගේ සිරුරට අධිපතිකමක් කියන්න බෑ. මේ ශරීරේ මට මේ විදිහටම තියාගන්න ඕන කියලා අධිපතිකම් කියන්න බෑ. ඒ හැමෝම තව තව ජීවත් වෙන්න ආසාවේ ඉඳද්දීම තමන්ගේ මරණය කරා යනවා. මෙසේ ලොවේ හැම දෙයක්ම වෙනස් වෙවි සැලී නැසෙන දේවල් වේ. සැප දුක් ගැන මිනිසුන් තුළ නොයෙක් දේ පතා සිටියද වෙනස් වෙවි වෙනසී යද්දී එය හඬා වැළපුණාට සිතක් නොවන්නේ. සෝදුක් ඔබේ සිතේ ගොඩ ගැසී ඇයිද ඔබව පෙලා දමන්නේ. මේ ලෝකේ තියෙනවා නම් යම් මේ සකස් වෙච්ච දේවල් ඒ හැම දෙයක්ම මූලික ස්වභාවය තමයි වෙනස් වෙනවා නැසෙනවා. ඒක වෙනස් වෙනවා ඊළඟට නැසිලා යනවා. දැන් අපේ ශරීර අපි ගත්තාම ශරීර වෙනස් වෙනවානේ. ගත වෙන හැම මොහොතකම පිංගුතුනි ශරීරය වෙනස් වීම කියන එකට බඳුන් වේගෙන යනවා. ඉතින් මේක යම් කාලවකවානුවකින් තමයි හොඳට ප්‍රකට වෙන්නේ නේද? අපේ කෙස් පැහෙන්න ගන්නවා. අපේ හම මල් වල අර දීප්තිය නැතුව යනවා. ඊළඟට හම රැලි වැටෙන්න ගන්නවා. ශරීරයේ තියෙන හැකියා අඩු වෙනවා. දුර්වල වෙනවා. තරුණ කාලේ හොඳට මහන්සියලා වැඩ කරන්න පුළුවන්. මෙන්න වයසට යනකොට මහන්සි වැඩි. දරාගෙන ඉන්න අමාරුයි. සාමාන්‍ය තරුණ කාලේ කෙනෙකුට හොඳට වැඩප්පලක් කරගෙන ඒක දරන්න ඉන්න පුළුවන්. වයසට යනකොට බෑ. තරුණ කාලේ මොනවා කෑවත් අවුලක් නෑ. කන එක දිරවලා යනවා. වයසටපත් වෙනකොට මේ ශරීරයට උෂ්ණ වැඩි වුණත් අමාරුයි. සීතල වැඩි වුණත් අමාරුයි. ඒක ලෙඩ දෙන්න පටන් ගන්නවානේ. මේක තමයි ස්වභාවය. මේ ස්වභාවේ අපි හොඳට තීරුම් අරගෙන ඉන්න ඕන. සැප දුක් ගැන මිනිසුන් තුළ මොනවා පතාගෙන හිටියත් වෙනස් වෙවි වෙනසී යාම කියන එක ජීවිතේ උරුමයක්. එතකොට ඒක ඉස්සරහා ඒට හඬා වැළපුණා කියලා කිසිම අයුරකින් සිතක් වෙන්නේ නැහැ. අඬද්දී මේ ප්‍රශ්න ඉවර වෙනවා කියලා එහෙම ගන්නෑ. කෑ ගහලා වැළපෙනකොට මේකෙන් සිතක් වෙනවා කියලා එහෙම ගන්නෑ. ඒකෙන් කිසිම සිතක් සැලසෙන්නේ නැහැ. ඉතින් එහෙම තියෙද්දි සෝදුක් හිතේ ගොඩ ගසාගෙන ඇයිද නිකන් තමන්ව පෙලා දාන්නේ? එහෙම අහනවා බෝධිසත්වය. කාමෙන් මුසපත් වූ අය, සුරා සොඬුන්, පිනක් නොකළ මෝඩ අය, කරුණු කාරණා දකින්න දක්ෂ නැති අය, හොඳ වැඩවල නොයෙදී සිටි අය, ඊළඟට ලෝ දහම දකින්න දක්ෂ නැති අය හිතන්නේ මං මෝඩයෙක් කියාය. එහෙම බෝධිසත්වය උත්තර දුන්නා. කාමෙන් මුසපත් වෙච්ච කෙනා තමන් උපදවාගත්ත කාම වස්තු වල මුසපත් වෙලා ඉන්න කෙනාට මේ සත්‍ය පේන්නේ. අපිට සල්ලි තියෙනවානේ. අපිට සතුටින් හොඳට පංචකාමයේ තියෙනවානේ. අපිට බලය තියෙනවානේ කියලා ඒකට මුසපත් වෙච්ච කෙනාට තමන් මැරෙන බව, තමන්ට ශරීරය අත්හරින්න වෙන බව මේවා මුකුත් පේන්නේ නැතු වෙනවා. දැන් ඒක අදටත් අපිට ලෝකේ පේන්නේ නැන්ද? යම්කිසි මිනිස්සුયો බලවත් වුණාට පස්සේ ඇතැම් කරන නින්දිත ක්‍රියා දිහා බලනකොට නිකන් ඒ මනුස්සයා ගැන හිතෙන්නේ නැද්ද මේ මනුස්සයන්ට තමන් මැරෙනවා කියන එක මතක නැද්ද අප්පා කියලා? තමන්ගේ ජීවිතේට මරණ එනවා කියන එක එයාට මතක නැති ගානට තමයි එයාගේ ජීවිතේ එයා ගත කරන්නේ. එතකොට මේ අඥානකම එයා ගාව තියෙනකන් මේ ධර්මතාවයේ තේරුම් ගන්න බැරුව යනවා. ඊළඟට සුරා සොඬුන්. සුරා සොඬ කියලා කියන්නේ සුරාවට ඇබ්බැහි වෙච්ච පුද්ගලයා කොයි වෙලාවකවත් සිහියෙන් ඉන්නේ නැහනේ. පින්වතුන් දැකලා ඇති සුරා සොඬ බේබද්දු දවසේ
ඒ පුද්ගලයා යම් වෙලාවක පේන්න හිටියොත් ඉන්නේ මේ බීමත් වෙලා වැනි වැනි. එහෙම නැත්නම් ඉන්නේ කොහේ හරි වැටිලා නිදි. ඔය දෙක විතරක් තියෙන ජීවිත ඕන තරම් දැකලා ඇතිනේ. බේබද්දෝ බවට පත් වෙලා සුරා සොඬුන් බවට පත් වෙලා ආන්නේ සුරා සොඬාට මේ අර්ථය ඉතින් කොහොමවත් අල්ලන්න බෑ. පිනක් නොකළ මෝඩ අය. පින් රැස් කර නොගැනීම නිසා මෝඩ වෙලා උපදිනා ඉන්නෝනේ. ඒ කෙනාට සත්‍ය කල්ලන්න බෑ. නුවණින් දැක්ක යුතු ධර්මයක් එයාට දකින්න බෑ. සමහරවිට පිංගුතුල්ලා වුණත් සමාජයේ අනිත් අයට මේ අර්ථ තේරුම් කරන්න යනකොට සෑහෙන අසරණ වෙච්ච අවස්ථා ඇති. මොකද මේක කොච්චර කිව්වත් තේරුම් ගන්නෑ. ඇතමෙක් එක කතා බහ කරනකොට ඇයි අපේ මේක තේරුම් ගන්නේ නැත්තේ කියලා නිකන් තමන්ගේ හිතට වෙහෙසක් හටගත් අවස්ථා නැද්ද? එතකොට පිංගුතුනේ තේරුම් ගන්න මෙහෙම. මේ ලෝකේ S2 පේන අයත් ඉන්නවා S2 නොපෙනෙන අයත් ඉන්නවා. පෙර සංසාරේ පිනට පවට අනුවනේ ඔක වෙන්නේ. සසරේ S2 පෙනීම පිණිස පිනක් කරගත්ත කෙනාට හොඳට පේන S2ක් ඇතුව උපදිනවා. ඒ පින රැස් කරගන්න බැරුව කෙනෙක් ආව කියලා හිතමු. එයාගේ S පේන්නේ නැහැ. S පේන මිනිස්සෙක් S නොපෙනෙන මිනිස්සෙකුට කොච්චර මේ ලෝකේ ලස්සන දෙයක් පෙන්වන්න උත්සාහ කරත් වැඩක් තියනවද? වැඩක් නැහැ. එයාට පිනක් නැහැ. S2කින් දැක්ක යුතු දේ දැක ගන්නනේ. අන්න ඒ වගේ තමයි මේ නුවණ කියන එකත්. යම් මිනිසයන්ට ජීවිතයේ ඇත්ත දැකීම පිණිස හිත මෙහෙව ගන්න දක්ෂකම කියන එක පිහිටලා නැත්තම් ඒ මෝඩ උදවියට කොච්චර මේක කියලා දෙන්න උත්සාහ කළා ඒක අල්ලගන්න අමාරුයි. පිනක් නොකළ මෝඩ උදවියටත් මේක තේරෙන්නේ නැහැ. කරුණු කාරණා දකින්න දක්ෂ නැති අයත් මේ ලෝකේ සම්බන්ධයෙන් විමසලා යම් අර්ථයක් කියලා දෙනකොට ලෝකේ සම්බන්ධයෙන් විමස කරුණු කාරණා දකින්න දක්ෂ නැති අයටත් මේක අහුවෙන්නේ නැහැ. දැන් බලන්න මේ බෝධිසත්වයන් වහන්සේ එදා කියලා දීපු සත්‍ය ලෝකෙ දිහා බලපු ගමන් ප්‍රකට නැද්ද? රජවරුන් මැරිලා යනවා පේනවා. රජවරු මේ සෑහෙන භූමි භාගවලට අධිපතියෝ වෙනවා. හැබැයි ඇඟට අධිපතියෙක් වෙන්න බෑ. මැරිලා යනවා. මහා බලවත් පාලකයෝ මැරිලා යනවා. මේ ලෝකේ හිටිය ඇලෙක්සැන්ඩර් ආදී අධිරාජ්‍යයෝ, චන්ද්‍රගුප්ත ආදී අධිරාජ්‍යයෝ, ධර්මාශෝක ආදී අධිරාජ්‍යයෝ සෑහෙන විශාල භූමි භාගවලට අයිතිකාරයෝ මැරිලා ගියාද නැද්ද? මැරිලා ගියා. මේ මුළු මහත් පෘථිවියටම ඊළඟට සිව් මහා දිවයිනටම රජු බවට පත් වෙනවා සක්විති රජු. අතීතේ කොච්චර සක්විති රජවරු හිටියද? ඔක්කොමලා මැරිලා ගියා. ඒ කාටවත් තමන්ගේ සිරුරට අධිපතිකම් කියන්න බැරි බව කරුණු කාරණා විමසද්දී හොඳට තේරෙනවානේ. කරුණු කාරණා විමසන්න දක්ෂ නැති කෙනාට මේක තේරුම් ගන්න බෑ. ඊළඟ දේ තමයි හොඳ වැඩවල නොයේදී සිටි අය තමන්ගේ ජීවිතය ගත කරනකොට හොඳ වැඩ යහපත් යහපත් ක්‍රියාකාරකම් එයා කරලා නැහැ. එයාට මේ ජීවිතයේ ඇත්ත කතාව කියලා දෙනකොට ඒ ධර්මයට එයා කැමති නෑ. එයා දේශ කරනවා. එයාට මේක අහද්දි නිකන් කටුවයින්නවා වගේ. එයා කැමති නෑ. මොන්ට එයා ඒක ප්‍රතික්ෂේප කරනවා. එයා ඒක ප්‍රතික්ෂේප කර දැන් අද කාලේ ඔය සමාජ මාධ්‍ය ක්‍රමය ආදී තියෙන නිසා හොඳ වැඩ නොකරපු අය ධර්මයට ද්වේෂ කර එක එක දේවල් හදා දානවා. අනිත් අයට තමන්ගේ ආකල්පය ඔබ්බන්න මහන්සි ගන්නවා. ඒ ධර්මයට ද්වේෂ කරනවා. එයාට මේක අල්ලගන්න බෑ. ලෝ දහම දකින්න දක්ෂ නැති අය. මේක ලෝකේ ධර්මයක්. ලෝකේ ස්වභාවය මේකයි. තමාට විතරක් පොදු එකක් නෙවෙයි මේක. තමාට විතරක් පෞද්ගලික එකක් නෙවෙයි මේක. ලෝකේ හැමදෙනාට පොදුයි මේක කියලා. යම් කිසිවෙක් දැක ගන්න දැක්ස නැත්තම් වයසට යෑම පොදු එකක්. ලෙඩවීම පොදු එකක්. මරණය පොදු එකක්. ප්‍රිය විප්‍රයෝගයේ පොදුයි. අප්‍රිය සංප්‍රයෝගයේ අප්‍රිය දේවල් එක්ක එකතු වෙන්න වීම පොදුයි. මේක දකින්න දැක්ස නැත්තම් අන්නේ බඳු අර සත්‍ය තුල පිහිටා ඉන්න කෙනා ගැන හිතන්නේ මොකක් කියලාද? මෝඩෙක් කියලායි. ඕක පින්වතුනි අදටත් එහෙමයි. ඕක අදටත් එහෙමයි. අදටත්
ධර්මයේ හැසිරෙන්න වෙහෙසෙන අය ගැන අර තැනැත්තෝ හිතන්නේ මෝඩයෙක් කියලාමයි. මේ බන්දෝ හිතන්නේ මෝඩයෙක් කියලාමයි. එනිසා ඒ අය තමා මෝඩයෙක් කියලා හිතුවත් කමක් නැහැ, හිතුවේ නැතත් කමක් නැහැ. තමන්ගේ ජීවිතයට සැනසුම තියෙන්නේ ලෝක ධර්මයේ හොඳට තේරුම් අරගත්තොත්. එනිසා ඒ ලෝක ධර්මයේ තේරුම් ගන්න නම් පින්වතුනි ඒකට උදව් කරන්නේ බුදුරජාන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය. ඉතින් බෝධිසත්වයන් වහන්සේ එදා ওই විදිහට මලගෙදරදී කරුණු කාරණා පහදලා දුන්නට පස්සේ ආයේ ඉතින් මේ මලගෙදර ඉන්න හැමෝටම මේ ආඬන්න බැරුව ගියා. ආඬන්න ලැජ්ජයි දැන්. බෝධිසත්වෝ මේක ටිකක් සැරටම කියලා දුන්නානේ. ඒ නිසා කවුරුත් මේ මලගෙදර අය ඇඬුවේ නැහැ කියනවා. ඇඬීම් වැළපීම් නවත්තලා නිස්සෝකීව මලගෙදර කටයුතු කළා. ඉතින් මේ ජාතක පුවත වදාරලා බුදුරජාණන් වහන්සේ අවසානයේ ඒ බුදුවරුන්ගේ අසිරිමත් ධර්මයේ වන සාමුක්ඛංසික දේශනාව චතුරාර්ය සත්‍ය වදාලා එතකොට අර තමන්ගේ සහෝදරයාගේ වියෝව නිසා අඬා වේලිලා හිටපු ඒ උපාසක සෝවාන් ඵලය සාක්ෂාත් කළා. එදා මහා ජනයාට කරුණු තේරුම් කරද්දි ඒ තේරුම් කරවමින් ඔවුන්ගේ ශෝකේ සංසිඳ වූ නුවණැත්තාව සිටියේ මහා බෝධිසත්වෝ කාලේ තමන් වහන්සේය කියලා භාග්‍යතුන් වහන්සේ මේ ජාතක කතාව නිමා කොට වදාලා. ඉතින් පින්වතුනි මතරෝදන ජාතකය අපිට ගොඩාක් වටිනවා අපේ ජීවිතේට බොහොම වටින පණිවිඩයක් අරගෙන එන ජාතක කතාවක්. ඒ යලි යලි සිහි කරන්න, ඒ යලි යලි සිහි කරමින් මේ ලෝකේ යථා ස්වභාවය අපේ හිත ඇතුලේ හොඳට ධාරණය කරගෙන මේ ලෝකේ හැටි මෙහෙමයි කියලා තේරුම් අරගෙන අපිත් ශක්ති සම්පන්නව මේ ජීවිතේට මුහුණ දෙන්න උත්සුක වෙමු. එතකොට අපිට ගෞතම සාසනය තුල බුදුරජාන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් යම් පිහිටක් පිළිසරණක් සලසා ගන්නට අවකාශ සැලසේවි. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මය මීට වසර 2කට ඉහතදී මිය පරලෝ යන්ට විදුනා වූ පින්වත් එම්.ජී. අනුලාවතී පෙරේරා මෑණියන් හට අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. මෑණියන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත කොට සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳානෝ සතරවරන් දෙවිවරු, සෙම්පති දෙවිවරු, අප හැමදෙනාගේ ඉෂ්ඨකාමී දෙවිවරු පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා, දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංගරුවනටත් අනගාരികා මෑණිවරුන්ටත් සිල් මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවන්ටත් පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් ලබත්වා. සාදු සාදු සාදු. මීට වසර 2කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් එම්.ජී. අනුලාවතී පෙරේරා මෑණියන්ගේ දෙවර්ෂ පූර්ණ පින්කම නිමිති කරගෙනයි අද ධර්ම දානය සිද්ධ වුණේ. ඉතින් මේ මෑණියන්ට එම්.ජී. අනුලාවතී මෑණියන්ට සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. ඒ වගේම මීට වසර 38කට ඉහතදී මිය ගිය පින්වත් අමරකෝන්ගේ ලීලාවතී මෑණියන්ට, ඒ.ජී. උක්කුමැණිකේ මෑණියන්ට, අයිරින් ගුණවර්ධන මෑණියන්ට, ජස්ලින් ජයවර්ධන, ඒ බේබි නෝනා යන ඒ සියලු දෙනාහට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. නමින් මිය පරලෝ යන්ට යෙදුණු ඒ මෑණිවරුන්ට, මිත්තණිවරුන්ට, පවුලේ සියලු ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන් සැපයට පත් වේවා. ඉක්මන් භවයකදීම අපගේ ඥාතීන් සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න.
රැස් කළා වූ දාරතර පුණ්‍ය ධර්මය අද දවසේ ධර්මදානය සිදු කළා වූ ඕස්ට්‍රේලියාවේ සිඩ්නී නුවර විසින පින්වත් සේනානී පෙරේරා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට එක ලෙස අනුමෝදන් වෙත්වා සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන්ට ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවපත් භාවයේම සැලසේවා දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා තමන්ගේ ජීවිතවල තමන් කරන කියන ඒ රැකී රක්ෂා ව්‍යාපාර ආදී සෑම සියලු දේ දියුණුවට සාර්ථකත්වයට පත්වෙත්වා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දියුණුවටම සාර්ථකත්වයටම පත්වෙත්වා විශේෂයෙන් තමන් විදේශගතව ඒ ගෙවන ජීවිතේ පින්වත් සේනානී පෙරේරා මහත්මිය තුළු පවුලේ සියලු දෙනාට කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ගත කරන්නට ලැබේවා. පින්වතුන්ලා සියලු දෙනාට පෙනෙන නොපෙනෙන කරදර බාධාවලින් තොරව තමන්ගේ ජීවිත සැනසෙල්ලෙම ගත කරන්නට ලැබේවා. ධර්ම දාන සිදු කළ පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වතුන්ලා හැම දෙනාට මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.